right එතකොට මං කිව්වා ලුයිස් ව්‍යුහ නිර්මාණය පුතේ ප්‍රධාන ආකාර පහක් යටතේ අපි ඉගෙන ගන්න ඕනේ කියලා. එතකොට ඔයාලව ඉගෙනගත්ත ක්‍රමයට සම්පූර්ණ වෙනස් ක්‍රමයකට තමයි මම මේ මාතෘකාව කරේ මේ පාඩම කරේ. එතකොට ලුයිස් ව්‍යුහ නිර්මාණය මම ප්‍රධාන කොටස් පහකට බෙදුවා. එකක් තමයි සරල අණු සඳහා ලුයිස් ව්‍යුහ නිර්මාණය. ඊට පස්සේ දෙවෙනි එක තමයි X2ON ආකාරය අණු සඳහා ලුයිස් ව්‍යුහ නිර්මාණය. අපි මේ මාතෘකාව දෙක තමයි කලින් වීඩියෝ එකේදී කරේ. එතකොට මෙතන ඉඳන් අපිට කරන්න තියෙන්නේ 3 4 5 කියන මාතෘකා තුන ඔක්සෝ අම්ලවල ලුයිස් ව්‍යුහ නිර්මාණය. ඊට පස්සේ ඔක්කොම මාතෘකා හයක් තියෙනවා නේද? ඔක්සෝ අම්ලවල ලුයිස් ව්‍යුහ නිර්මාණය. ඊට පස්සේ අපි කරනවා සරල කැටායන වල ලුයිස් ව්‍යුහ නිර්මාණය, සරල ඇනයන වල ලුයිස් ව්‍යුහ නිර්මාණය, ඔක්සෝ ඇනයන වල ලුයිස් ව්‍යුහ නිර්මාණය. right අපිට තව මාතෘකා හතරක් තියෙනවා මෙතනදී කතා කරන්න. අපි ප්‍රධාන මාතෘකා දෙක කතා කරලා ඉවරයි. මේ ටික හරිම ලේසි ඉක්මනට කරගෙන යන්න පුළුවන් කොටසක් තියෙන. right හරි. එහෙනම් අවධානයෙන් අහගෙන ඉන්න අපි කරගෙන යමු. ඊළඟ පුතේ මාතෘකාංක 3 ඔක්සෝ අම්ලවල ලුයිස් ව්‍යුහ නිර්මාණය. ඔක්සෝ අම්ලවල ලුයිස් ව්‍යුහ නිර්මාණය. ඔක්සෝ අම්ලවල ලුයිස් ව්‍යුහ නිර්මාණය. ඔක්සෝ අම්ලවල ලුයිස් ව්‍යුහ නිර්මාණය කියලා මාතෘකාව ලියා ගන්න. right ඔක්සෝ අම්ලවල ලුයිස් ව්‍යුහ නිර්මාණය. හරිද? හරි. ඉස්සරහම බලමු මොකද්ද ඔක්සෝ අම්ලයක් කියන්නේ කියලා. right ඒකට අපි බලමු ඔක්කොම කලින් ඔක්සෝ අම්ලයක් කියන්නේ මොකද්ද කියලා අහගන්න පුතේ. ඔක්සෝ අම්ල ඔක්සෝ කියන කතාව අපි අමතක කරමුකෝ. අම්ල කියන්නේ මොනවද? අම්ල කියන්නේ මොනවද? ඔව් අම්ල කියලා කියන්නේ පුතේ H ධන ලබා දෙන ප්‍රභේද වලට. ඒ කියන්නේ මේ බලන්න HCl ගමු අපි. අන්න බලන්න අම්ලයක්. HCl කියන්නේ අම්ලයක්. HCl ට පුළුවන් විඝටනය වෙලා H ධන සහ Cl ඍණ ලබා දෙන්න. HCl කියන්නේ අම්ලයක්. තව ගමු අපි H2SO4. H2SO4 මම H2SO4 ට පුළුවන් විඝටනය වෙලා දෙකක් H ධන සහ සල්ෆේට් අයන හදන්න. අන්න බලන්න අම්ලයක්. පැහැදිලිද? අම්ල කියලා කියන්නේ අපි දන්නවා H ධන ලබා දෙන ප්‍රභේද වලට. right. එතකොට ඔක්සෝ අම්ල කියන්නේ මොනවද? හරිම සරලයි පුතේ. ඔක්සෝ අම්ල කියලා කියන්නේ H ධන ලබා දෙන ඔක්සිජන් අන්තර්ගත ප්‍රභේද තමයි අපි හඳුන්වන්නේ ඔක්සෝ අම්ල කියලා. සරලවම කිව්වොත් ඔක්සෝ අම්ල කියලා කියන්නේ මොනවද? ඔක්සිජන් අන්තර්ගත අම්ල වලට. මේ බලන්න HCl H ධන ලබා දෙන අම්ලයක් නම් තමයි. හැබැයි HCl වල පුතේ ඔක්සිජන් තියෙනවද? HCl ඔක්සිජන් නැහැ. එහෙනම් HCl කියන්නේ ඔක්සෝ අම්ලයක් නෙමෙයි. H2SO4 මොකද්ද? H ධන ලබා දෙන අම්ලයක් තමයි. එයාගේ ඔක්සිජන් උත් තියෙනවා මේ තියෙන්නේ. අන්න ඔක්සෝ අම්ලයක්. තව උදාහරණ ගත්තොත් එහෙම මේ බලන්න HNO3 අන්න ඔක්සෝ අම්ලයක්. HNO2 අන්න ඔක්සෝ අම්ලයක්. හරි. ඔයවා තමයි පුතේ සරලවම කිව්වොත් ඔක්සෝ අම්ල කියලා කියන්නේ. ලියා ගන්න මේ විදිහට පල්ලෙහායින් H ධන ලබා දෙන ඕනෑම ප්‍රභේදයක් H ධන ලබා දෙන ඕනෑම ප්‍රභේදයක් H ධන ලබා දෙන ඕනෑම ප්‍රභේදයක් අම්ලයක් ලෙස හැඳින්වෙන අතර H ධන ලබා දෙන ඕනෑම ප්‍රභේදයක් අම්ලයක් ලෙස හැඳින්වෙන අතර H ධන ලබා දෙන ඕනෑම ප්‍රභේදයක් අම්ලයක් ලෙස හැඳින්වෙන අතර H ධන ලබා දෙන ඕනෑම ප්‍රභේදයක් අම්ලයක් ලෙස හැඳින්වෙන අතර H ධන ලබා දෙන ඕනෑම ප්‍රභේදයක් අම්ලයක් ලෙස හැඳින්වෙන අතර යන්න ඔක්සිජන් අඩංගු වන අම්ල ඔක්සිජන් අඩංගු වන අම්ල ඔක්සිජන් අඩංගු වන අම්ල ඔක්සිජන් අඩංගු වන අම්ල ඔක්සෝ අම්ල ලෙස හැඳින්වේ. ඔක්සෝ අම්ල ලෙස හැඳින්වේ. ඔක්සිජන් අඩංගු වන අම්ල ඔක්සෝ අම්ල ලෙස හැඳින්වේ. ඔක්සිජන් අඩංගු වන අම්ල ඔක්සෝ අම්ල ලෙස හැඳින්වේ. right උදාහරණ කියලා පුතේ මෙන්න මේ පහ දාගන්න. උදාහරණ කියලා ඔය පහ දාගන්න ඉප්පම් කළා. උදාහරණ කියලා ඔය ටික දාගන්න. උදාහරණ කියලා ඔය ටික දාගන්න. right
හරිද? right. ඊට පස්සේ ඊළඟට අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා පුතේ. ඒ තමයි ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද අපි දැනගන්න ඕන ඊළඟට? ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය. භාෂ්මික ඔයා මයික්‍රොෆෝන් මියුට් කරගන්න. ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය. බලමු. ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය. මොකද්ද ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය කියලා කියන්නේ? අන්න තමයි අපි ඊළඟට තේරුම් ගන්න ඕන. හරිම සරලයි. ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය කියලා කියන්නේ පුතේ එයාට විඝටනයෙන් ලබා දෙන්න පුළුවන් H ධන සංඛ්‍යාව. මේ බලන්න. අපි ගමු ඒක ඔක්සෝ අම්ලයක් ගන්නකො HNO3. HNO3 ගමු අපි. මේ බලන්න. HNO3 ට පුළුවන් පුතේ විඝටනය වෙලා H ධන එකක් සහ නයිට්‍රේට් හදන්න. එහෙනම් මම කියනවා HNO3 ලබා දෙන්නේ H ධන 1යි. HNO3 වල භාෂ්මිකතාවය 1යි කියලා. පැහැදිලිද? ඊට පස්සේ මෙයා බලමු පොඩ්ඩක් H2SO4 බලමු. H2SO4 ට පුළුවන් විඝටනය වෙලා H ධන දෙකක් හදලා ඊට අමතරව සල්ෆේට් හදන්න. අන්න බලන්න මෙයාගේ භාෂ්මිකතාවය එහෙනම් 2යි. එහෙනම් අපි කියනවා භාෂ්මිකතාවය කියලා කියන්නේ ඔක්සෝ අම්ලයකට විඝටනයෙන් ලබා දිය හැකි H ධන සංඛ්‍යාවට කියලා. පැහැදිලිද? right. ලියාගන්න මේ විදිහට රූලක් කරලා ඊළඟ තර ලකුණ. යන ඊළඟ තර ලකුණ පුතේ. යන්න. ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය අනු 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 යන්න එම ඔක්සෝ අම්ලය විඝටනයෙන් එම ඔක්සෝ අම්ලය විඝටනයෙන් එම ඔක්සෝ අම්ලය විඝටනයෙන් එම ඔක්සෝ අම්ලය විඝටනයෙන් ලබා දිය හැකි H ධන සංඛ්‍යාවයි 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 right බලා ගන්න. දැන් මේ පැත්ත හොඳට බලාගෙන ඉන්න. right මම ඔක්සෝ අම්ල ටිකක් තමයි ලියලා තියෙන්නේ බලන්න H2SO4 HNO3 H3PO4 H3PO2 H3ASO3 කියලා ඔක්සෝ අම්ල කිහිපයක් මම ලියලා තියෙනවා හොඳට බලා ගන්න right මේගොල්ලන්ගේ භාෂ්මිකතාවය ගන්නෙ කොහොමද හරි හොඳට බලා ගන්න පුතේ දැන් ඔයාලා දන්නවා H2SO4 ට H ධන දෙකක් ලබා දෙන්න. ඒතර භාෂ්මිකතාවය 2යි. ආයෙ විදිහට කතු මේ බලන්න. මෙයාගේ භාෂ්මිකතාවය කීයද? 2යි. මෙයාගේ භාෂ්මිකතාවය H1යිනේ 1යි. මෙයාගේ H3යිනේ 3යි. මෙයාගේ H3යිනේ 3යි. මෙයාගේ H3යිනේ 3යි. එහෙම ගන්න බෑ හැම එකටම. right. ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය නිර්ණය කිරීමේ නීති 3ක් තියෙනවා. හරිද? හිතන විදිහට H ගාන භාෂ්මිකතාවෙම නෙමෙයි. එහෙම වෙන ඒවාක් තියෙනවා. හැම එකම එහෙම නෑ. right. මෙහෙමයි මේ ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය හොයන්නේ පුතේ. බලා ගන්න හොඳට. ඔක්සෝ අම්ලයේ හොඳට බලා ගන්න H ගණන. ඒ කියන්නේ ඔක්සෝ අම්ලය තුල තියෙන H පරමාණු ගණන H ගණන අඩුයි නම් ඒක තුල තියෙන O ගණනට වඩා H ගණන O ගණනට වඩා අඩුයි නම් හරිද? right.
එහෙනම් භාෂ්මිකතාවය වෙන්නේ පුතේ H ගණන තමයි. භාෂ්මිකතාවය වෙන්නේ මොකද්ද? H ගණන. මොකද්ද කිව්වේ? ඔක්සෝ අම්ලයක ඔක්සිජන් ගානට වඩා H ගාන අඩු වෙනවා. භාෂ්මිකතාවය වෙන්නේ H ගාන. බලමු. මේ බලන්න. ඔක්සිජන් ගාන 4යි H ගාන 2යි. එහෙනම් භාෂ්මිකතාවය H ගානට සමානයි. භාෂ්මිකතාවය 2යි. ඊට පස්සේ H ගාන O ගානට වඩා අඩුයි. H 1යි තියෙන O 3ක් තියෙනවා. එහෙනම් භාෂ්මිකතාවය H ගානට සමානයි. එහෙනම් භාෂ්මිකතාවය 1යි. ඊට පස්සේ මෙතන H ගාන O ගානට වඩා අඩුයි. H 3ක් තියෙනවා. O 4ක් තියෙනවා. එහෙනම් භාෂ්මිකතාවය H ගානට සමානයි. 3යි. ඊළඟ එක H ගාන 3යි O ගාන 2යි. යන්න බලන්නකෝ. H ගාන O ගානට වඩා වැඩි වෙලා. එහෙම වුණොත් භාෂ්මිකතාවය H ගානට සමාන නැත. ඊට පස්සේ මෙතන බලන්න. H ගානයි O ගානයි සමානයි. H ගාන අඩු නැහැ. එහෙනම් ඒත් භාෂ්මිකතාවය H ගානට සමාන නැත. right. එහෙනම් අපිට භාෂ්මිකතාවය H ගානට සමානයි කියලා කියන්න පුළුවන් කාගේද? H ගාන O ගානට වඩා අඩු කට්ටියගේ විතරයි. අම් බලන්නකෝ. H ගාන O ගානට වැඩි කට්ටියක් ඉන්නවා. බලන්න මේගොල්ලන්ගේ. ඊළඟ එක. H ගණන වැඩි වුණොත් H ගණන වැඩි වුණොත් O ගණනට වඩා H ගාන වැඩි වුණොත් O ගානට වඩා මොකද වෙන්නේ? H ගාන වැඩි වුණොත් O ගානට වඩා right මොකද වෙන්නේ? එහෙම වුණොත් පුතේ භාෂ්මිකතාවය වෙන්නේ මොකද්ද? H ගානද? අපෝ නෑ. H ගාන O ගානට වඩා වැඩි වුණොත් පුතේ භාෂ්මිකතාවය වෙන්නේ H ගණනෙයි O ගණනෙයි වෙනස. ඒ කියන්නේ H ගාන ඍණ O ගාන. අන්න බලන්න මෙතෙන්ට එන්න. මේ බලන්න. H ගාන O ගානට වඩා වැඩි. එහෙනම් භාෂ්මිකතාවය වෙන්නේ මොකද්ද? H ගානේ O ගානේ වෙනස. එහෙනම් 3ෙන් අඩු කරන්න දෙකක් උත්තරේ 1යි. එහෙනම් H3PO2 වල භාෂ්මිකතාවය 3යි නෙමෙයි 1යි. පැහැදිලිද? ඊළඟ එක. අර වගේ H ගාන O ගානට සමාන වුණොත් අපි ලියන මේ විදිහට H ගණන සමානයි O ගණන. අන්න බලන්න. එහෙම වුණොත් බලමු. H ගාන සමානයි O ගණන වුණොත්. දැන් භාෂ්මිකතාවය කීයද? එහෙම වුණොත් භාෂ්මිකතාවය කීයද? බලමු. භාෂ්මිකතාවය. right. එහෙම වුණොත් ඒත් අපිට ගන්න බෑ H ගාන කියලා. එහෙම වුණොත් මොකක්ද දැනගන්නේ? අපි කරන්න ඕන H ගණනෙන් අඩු කරන්න ඕන එකක්. H ගණනෙන් අඩු කරන්න ඕන එකක්. එහෙනම් බලමු අඩු කරලා. මේ බලන්න. 3යි මෙතන තියෙන්නේ. එකක් අඩු ගන්න සමානයි. 2යි භාෂ්මිකතාවය. පැහැදිලිද? right. මම ආයෙ පාරක් කියන්නම් කියලා දීපු ටික හොඳට අහගන්න. මොකද්ද අපි කිව්වේ? අපි යන්නේ ඔක්සෝ අම්ල වල ලුයිස් වීම හදින්න. ඊට කලින් අපි තේරුම් ගත්තා මොකද්ද ඔක්සෝ අම්ලයක් කියන්නේ කියලා. මොකද්ද ඔක්සෝ අම්ලයක් කියලා කියන්නේ? ආම්ලයක් කියන්නේ මොකද්ද? H ධන ලබා දෙන්න පුළුවන් ප්‍රභේද අපි හැඳින්නුවා අම්ල කියලා. හරිද? H2SO4, HCl, HNO3 ඔය තමයි අම්ල. H ධන ලබා දෙන්න මොනවා විඝටනයෙන් ඒවා අම්ල. ඊට පස්සේ ඔක්සෝ අම්ල කියේ මොනවටද? ඔක්සිජන් අඩංගු අම්ල වලට. ඒ කියන්නේ ඔක්සිජන් තියෙන විකටනයෙන් H ධන ලබා දෙන කට්ටිය තමයි අපි කිව්වේ ඔක්සෝ අම්ල කියලා. ඊට පස්සේ අපි තව මාතෘකාවක් කතා කරා. මොකද්ද ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය කියලා එකක් නේද? right. මොකද්ද ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය කියලා කියන්නේ? ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය කියලා කියන්නේ පුතේ ඒ ඔක්සෝ අම්ලයට විකටනයෙන් ලබා දෙන්න පුළුවන් H ධන ගානට. නේද? right. එතකොට කිසියම් ඔක්සෝ අම්ලයකට විකටනයෙන් ලබා දෙන්න පුළුවන් H ධන ගාන අපි හඳුන්වනවා අදාළ ඔක්සෝ අම්ලයේ භාෂ්මිකතාවය කියලා. right. එතකොට සාමාන්‍යයෙන් ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය නැත්නම් විකටනයෙන් ලබා දෙන H ගාන ඒකේ අඩංගු H පරමාණු ගානට සමානයි. හැබැයි ඒක හැම වෙලේම එහෙම නෑ. නේද? right. ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාව නිර්ණය කරන්න අපි කිව්වා ප්‍රධාන නීති 3ක් තියෙනවා කියලා. මේ තමයි නීති 3. මොකද්ද? ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය. ඒ කියන්නේ විකටනයෙන් ලබා දෙන H ධන ගාන. හොයන්නේ H ගාන O ගානට වඩා අඩුයි නම් නේ. H ගාන O ගානට වඩා අඩුයි නම් එයාගේ භාෂ්මිකතාවය වෙන්නේ H ගාන. right. ඊට පස්සේ H ගාන O ගානට වඩා වැඩි නම් මේ බලන්න දෙකට වඩා 3 වැඩි. H ගාන O ගානට වැඩි වුණොත් එහෙම වුණොත් භාෂ්මිකතාවය වෙන්නේ H ගානයි O ගානේ වෙනස. H ගාන O ගානට සමානයි. අර කෙලවරේ මේකේ වගේ 3යි 3යි. එහෙම වුණොත් භාෂ්මිකතාවය කියලා ගන්නේ H ගානෙන් එකක් අඩු කරලා. ඒකට 3න් එකක් 2යි කියලා. එහෙනම් ওই විදිහට තමයි පුතේ අපි ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය නිර්ණය කරන්නේ. right. ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය නිර්ණය කිරීම අපිට වැදගත් වෙනවා. ඔක්සෝ අම්ල වල ලුයිස් වීම හැඳීම ටික අපි පස්සේ බලමු. දැන්ට තේරුම් ගන්න ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය හොයන්නේ කොහොමද කියලා. right. ලියන පල්ලයෙන් මේ විදිහට ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය
නිර්ණය කිරීම පහත පරිදි සිදු කෙරේ. ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය නිර්ණය කිරීම පහත පරිදි සිදු කෙරේ. ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය නිර්ණය කිරීම පහත පරිදි සිදු කරේ කියලා මෙන්න මේ තුන දාගන්න. ඔය තුන දාගන්න. ඔක්සෝ අම්ලයක භාෂ්මිකතාවය නිර්ණය කිරීම පහත පරිදි සිදු කරේ කියලා ඔන්න ඔය පොයින්ට්ස් තුන දාගන්න. හරියට ලියාගත්තද? රයිට්. හරි නේද? රයිට්. ලියන්න පල්ලෙන් මේ විදිහට ප්‍රශ්නයක්. ලියන්න පල්ලෙන් මේ විදිහට ප්‍රශ්නයක්. පහත ඔක්සෝ අම්ලවල භාෂ්මිකතාවය ඊට ඉදිරියෙන් ලියා දක්වන්න. 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 රයිට්. ලියන්න පුතේ පල්ලෙන් පල්ලයට ලියා ගන්න. ලියන්න මේ විදිහට HNO3 HNO2 ඊට පස්සේ H2SO4 ඊට පස්සේ මම කියාගෙන යන්නම් H2SO3 ඊට පස්සේ H3PO2 ඊට පස්සේ H3PO4 ඊට පස්සේ H3PO3 ඊට පස්සේ H2CO3 ඊට පස්සේ H3ASO4 H3ASO2 ඇති. ඔය ටිකේ භාෂ්මිකතාවය ටග් ගාලා ලියන්න ඉපා කරන්න. ලියන්න ටග් ගාලා. නීති දන්නවනේ භාෂ්මිකතාවය හොයන්න.
right හරිද right වාෂ්පිකතාවය හොයාගෙන යන් එහෙනම් මේ බලන්න h ගාන o ගානට වඩා අඩුයි එහෙනම් වාෂ්පිකතාවය h ගානට සමානයි h ගාන o ගානට වඩා අඩුයි වාෂ්පිකතාවය h ගානට සමානයි h ගාන o ගානට වඩා අඩුයි වාෂ්පිකතාවය h ගානට සමානයි h ගාන o ගානට වඩා අඩුයි වාෂ්පිකතාවය h ගානට සමානයි ඊට පස්සේ යට එකේ h ගාන o ගානට වඩා වැඩි එහෙනම් වාෂ්පිකතාවය වෙන්නේ මොකද්ද පුතේ h ගාන o ගානේ වෙනස 3න් 2ක් එකයි h ගාන o ගානට වඩා අඩුයි අය පාරක් වාෂ්පිකතාවය h ගානට සමානයි h ගාන o ගානයි සමානයි එහෙනම් වාෂ්පිකතාවය වෙන්නේ h ගාන ඍණ 1 ඒ කියන්නේ 2යි ඊට පස්සේ h ගාන o ගානට වඩා අඩුයි අය පාරක් වාෂ්පිකතාවය h ගානට සමානයි h ගාන o ගානට වඩා අඩුයි මෙතනත් වාෂ්පිකතාවය h ගානට සමානයි h ගාන o ගානට වඩා වැඩි එහෙනම් දෙකේ වෙනසයි එන්නේ 3න් 2ක් එකයි කියලා වාෂ්පිකතාවය වෙනවා කොහොමද මේ ටික ඔක්කොම හරියට හොයපු ළමයි හොඳයි right එනකොට අපි දැන් දන්නවා ඔක්සෝ අම්ලයක වාෂ්පිකතාවය හොයාගන්න right දැන් අපි යමු ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ හඳිද්දී අපි කරන්න ඕන දේ මොකක්ද කියලා බලා ගන්න right ලියන පල්ලෙහාම මේ විදිහට එන පල්ලෙහාම රූලක් විතර අරලා මේ විදිහට ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීමේදී ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීමේදී ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීමේදී පහත සඳහන් නීති අනුගමනය කළ යුතුය. ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීමේදී පහත සඳහන් නීති අනුගමනය කළ යුතුය. ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීමේදී පහත සඳහන් නීති අනුගමනය කළ යුතුය. ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීමේදී පහත සඳහන් නීති අනුගමනය කළ යුතුය. ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීමේදී පහත සඳහන් නීති අනුගමනය කළ යුතුය. ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීමේදී පහත සඳහන් නීති අනුගමනය කළ යුතුය. right ආගන්න right ආගන්න පුතේ right මම මේක උදාහරණයක් කරනවා ඔයාලට වැඩේ පැහැදිලි කරලා දෙනවා හොඳට බලාගෙන ඉන්න මෙතනින් පස්සේ ඔයාලට පුළුවන් ඕනම ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ අඳින්න සැකිල්ල නැතුව බලන්න අපි උදාහරණයක් ගමු H2SO4 දන්නම එකක්නේ H2SO4 ගත්තා right දැන් බලා ගන්න H2SO4 ලුයිස් ව්‍යුහ අපි අඳින්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට අඳින්නේ ඉස්සරෝම පුතේ අපි කරන්න ඕනේ මේකේ මධ්‍ය පරමාණු හොයා ගන්න ඕනේ කවදාවත් ඔක්සෝ අම්ලයක H වත් O වත් මධ්‍ය පරමාණුව වෙන්නේ නැහැ නේද එතකොට මේක අඩුම වාර ගණනක් තියෙන කොහොමත් සල්ෆර් තමයි මධ්‍ය පරමාණුව වෙන්නේ ඔන්න මම සල්ෆර් ගත්තා ඊට පස්සේ අපි කරන්නේ නැහැ පේපර් ක්ලාස් එක පුතේ හෙට තියමු මේ අද මේ හෙට සඳ තියමු මේ 22 අයගේ කුරුණෑගල පේපර් ක්ලාස් එක මේ මොකද අද මේ අර වෙසකුත් එක්කනේ ඒකින්ද මේ හෙට කොහොමත් පන්තිය තියෙන ඔබ දවසේම ඒකින්ද හෙටම අපි කරමු මේක මේ හෙට කරන්ට් ප්‍රශ්නකුත් නැහැ කොහොමද හෙට දවසෙත් කරන්ට් එක යන්නේ නැහැ ඔයාලට ඉතින් හෙට අපි ඒක කරමු right හරි එතකොට ඔක්සෝ අම්ලයක ලුයිස් ව්‍යුහ නිර්මාණයේදී මෙහෙමයි වෙන්නේ හරිද ඉස්සරම මධ්‍ය පරමාණුව ගත්තා ඔන්න සල්ෆර් ගත්තා ඊට පස්සේ අපි කරන්න ඕන මේකේ වාෂ්පිකතාවය හොයා ගන්න ඕනේ දැන් වාෂ්පිකතාවය හරියට මම කියලා දුන්නානේ කීයද මේකේ වාෂ්පිකතාවය 2යි right ඊට පස්සේ කරන්න ඕන අපි වාෂ්පිකතාවයට සමාන OH කාණ්ඩ ගණනක් මෙන්න මේ මධ්‍ය පරමාණුවට ඒක බන්ධන වලින් සම්බන්ධ කරන්න ඕන. දැන් මට කියන්න වාෂ්පිකතාවය කීයද 2යි. එහෙනම් වාෂ්පිකතාවයට සමාන OH කාණ්ඩ ගාණක් කියන්නේ OH කාණ්ඩ කීයක්ද 2ක්. ඔන්න ඔය විදිහට ඒක බන්ධන වලින් තමයි සම්බන්ධ කරන්නේ. තනි බන්ධන වලින්. ඔන්න සම්බන්ධ කරනවා. right. ඊට පස්සේ අද මේ වගේ එකසර දාමු. මේ ඔක්සිජන්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6යිනේ. 6න් 2ක් බන්ධන වලට ගිහිල්ලා තිනවා කියලා කියන්නේ තව ඉලෙක්ට්‍රෝන 4ක් ඉතුරුයි. මෙයාගෙත් 6යි 6න් 2ක් ගිහිල්ලා තිනවා කියලා 4ක් ඉතුරුයි. right. දැන් මට කියන්න H2SO4 ගේ H කීයක් ඉවත් වුණාද දැන්? H දෙකම කීයක්? H නෑ මෙයාගේනේ. දැන් මෙයාගේ ආයේ කිසිම H එකක් නෑ. H දෙකම නිරූපණය කරලා ඉවරයි. ඊට පස්සේ ඔක්සිජන් 4ක් තියෙනවනේ. 4න් 2ක් දැන් නිරූපණය කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ ඉතිරි ඔක්සිජන් පරමාණු පවතිනම් හරිද? මේ ඔක්සෝ අම්ලේ තවත් නිරූපණය නොකරපු ඔක්සිජන් පරමාණු ඉතිරි වෙලා තියෙනවා නම් තියෙනවනේ තව දෙකක් නේද? දෙකයි නිරූපණය කරලා තව දෙකක් තියෙනවා. පවතිනවා නම් අපි කරන්න ඕන ඔක්සිජන් පරමාණු A2 හෝ 3 හරි කී හරි තියෙන ගාන ද්විත්ව බන්ධන වලින්
මධ්‍ය පරමාණුවට සම්බන්ධ කළ යුතුයි. right. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ඉක්මවන්න බැරි එක්කෙනෙක් නම්, ඒ කියන්නේ නයිට්‍රජන් වගේ කෙනෙක් මැද තිබ්බොත් දායක බන්ධන වලින් සම්බන්ධ කළ යුතුයි. මොකද මෙන්න මෙයාට ප්‍රශ්නනේ 1 2 3 4 5 6 7 8 9 10. ඉලෙක්ට්‍රෝන 10ක් තියාගන්න පුළුවන් නේ සල්ෆර්ට. ඊට දෙවෙනි ආවර්තයේ නයිට්‍රජන් වගේ කෙනෙක් හිටියොත් මේකත් දායක බන්ධනයක් කරන්න වෙනවා නේද? right. සම්බන්ධ කළ යුතුයි. සම්බන්ධ කරා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙත් එකසර දාන්න ඕන. ඊට පස්සේ ඊළඟට අපි කරන්න ඕන. ඊළඟට අපි කරන්න ඕන ඉතිරි H පරමාණු පවතී නම්, දැන් මේක නෑනේ ඉතිරි H පරමාණු දෙකම නිරූපණය කරලානේ තියෙන්නේ. බැරි වෙලා හරි තිබ්බොත් අපි ගන්න ඕන ඒගොල්ලෝ තනි බන්ධන වලින් මධ්‍ය පරමාණුවට සම්බන්ධ කරන එක. right. එහෙනම් ඉතිරි H නැති හින්දා මේකට ඒක අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් ඔහොම තමයි පුතේ ඕනෑම ඔක්සෝ අම්ලයක ලුයිස් ත්‍රිහක් අපි අඳින්නේ. පැහැදිලිද? මොකද නීති ටික ආයෙ පාරක් බලමු. මධ්‍ය පරමාණුව සටහන් කරගෙන භාෂ්මිකතාවයට සමාන OH කාණ්ඩ ගානක් තනි බන්ධන වලින් සම්බන්ධ කරන්න ඕන. සම්බන්ධ කරා. ඊට පස්සේ ඉතිරි ඔක්සිජන් පවතී නම් අපි කරන්න ඕනේ ඒවා ද්විත්ව හෝ දායක බන්ධන වලින් සුදුසු පරිදි මධ්‍ය පරමාණුවට සම්බන්ධ කිරීම. ඊට පස්සේ ඉතිරි හයිඩ්‍රජන් උත් තියෙනවා නම් බැරි වෙලා හරි අපි ගන්න ඕනේ ඒවා තනි බන්ධන වලින් මධ්‍ය පරමාණුවට සම්බන්ධ කිරීම. එහෙනම් ඔන්න ඔය පියවර විදියට. ඊට පස්සේ අපි අවසානට එකසර යුගල ටික දාලා දානවා නේද? right. එහෙනම් ඔය පිළිවෙලටයි අපි ඕනෑම ඔක්සෝ අම්ලයක ලුයිස් ත්‍රිහක් අඳින්නේ. පැහැදිලිද? right. ලියන්න මේ විදියට. පළවෙනි නීතිය අංක 1. පළමුව මධ්‍ය පරමාණුව සටහන් කරගෙන. පළමුව මධ්‍ය පරමාණුව සටහන් කරගෙන. පළමුව මධ්‍ය පරමාණුව සටහන් කරගෙන. මධ්‍ය පරමාණු සටහන් කරගෙන යන මේ විදිහට භාෂ්මිකතාවයට සමාන OH කාණ්ඩ ගණනක්. පළමුව මධ්‍ය පරමාණුව සටහන් කරගෙන භාෂ්මිකතාවයට සමාන OH කාණ්ඩ ගණනක්. පළමුව මධ්‍ය පරමාණුව සටහන් කරගෙන භාෂ්මිකතාවයට සමාන OH කාණ්ඩ ගණනක්. භාෂ්මිකතාවයට සමාන OH කාණ්ඩ ගණනක් ලියන්න. මධ්‍ය පරමාණුවට ඒක බන්ධන වලින්. මධ්‍ය පරමාණුවට ඒක බන්ධන වලින්. සම්බන්ධ කළ යුතුය. සම්බන්ධ කළ යුතුය. සම්බන්ධ කළ යුතුය. ඊට පස්සේ දෙවන නීතිය පුතේ දෙවන නීතිය ලියන්න මේ විදිහට. ඉන්පසු ඉතිරි ඔක්සිජන් පරමාණු පවතී නම්. 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 ලියන්න. ඒවා මධ්‍ය පරමාණුවට සුදුසු පරිදි. ඒවා මධ්‍ය පරමාණුවට සුදුසු පරිදි. ඒවා මධ්‍ය පරමාණුවට සුදුසු පරිදි.
ද්විත්ව හෝ දායක බන්ධන වලින් සම්බන්ධ කළ යුතුය. ඊට පස්සේ ඊළඟ නීතිය ඉතිරි H පරමාණු පවතී නම් ඒවා මධ්‍ය පරමාණුවට තනි බන්ධන වලින් සම්බන්ධ කළ යුතුය. ඒවා මධ්‍ය පරමාණුවට තනි බන්ධන වලින් සම්බන්ධ කළ යුතුය. ඊට පස්සේ පුතේ අවසාන තර ලකුණ ලියන්න. සෑම පරමාණුවක් වටාම පවතින එකසර ඉලෙක්ට්‍රෝන. යුගල් වශයෙන් තිත් වලින් සෑම පරමාණුවක් වටාම පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන් තිත් වලින් නිරූපණය කළ යුතුය. right. උදාහරණ කියලා ඊට පස්සේ ඔක ඇඳ ගන්නකො. right. දැන් මම උදාහරණ කිහිපයක් දෙන්නම්. ඔයාලා ඒ ටික අඳින්න ඕන. right. ඔයාට අඳින්න ගන්න පුතේ. ඉපන් කරලා තනියෙන් අඳින්න. right. ඔයාට තනියෙන් අඳින්න ඉපන් කරලා. එළම බෝඩ් එක පේන්නේ නැද්ද? මැසේජ් එක දාන්න බලන්න බෝඩ් එක පේන්නේ නැද්ද කියලා. බෝඩ් එක පේන්නේ නැද්ද? පේනව නේද?
ඔයාලට මොකක් හරි පුතා සිග්නල් ප්‍රශ්නයක් ඇති පොඩ්ඩක් බලන්න. හරි. හරි. ටිපන් කරලා දින්න ටක් ගාලා ඔයාට. එතකොට උතනින් ඉවරයි අපේ තුන්වෙනි මාතෘකත් අපිට තව ඉතුරු වෙන ඊට පස්සේ පුතේ සරල ඇනායන සරල කැටායන සහ ඔක්සෝ ඇනායන සඳහා ලුයිස් නිර්මාණය විතරයි. එතනින් ලුයිස් නිර්මාණය කියන පාඩම ඉවර වෙනවා. බොහොම පිළිවෙලට කරගෙන ගියා අපි මාතෘකා 6කට කඩලා දැන් මාතෘකා 3ක් ඉවරයි. ඉතින් මම හිතනවා මොනිදා සම්බන්ධ වුණා නම් මේ කොටස හොඳටම තේරෙන්නේ නැති කියලා. කලින් කොටස් වල ආවේ නැත්නම් පුතේ බලන්න YouTube එකේ දාලා තියෙනවා ලුයිස් නිර්මාණය 1 කියලා වීඩියෝ එක. එතකොට ඒකෙන් බලා ගන්න මේ ටික. රයිට් වෙලා වැදිනේ පුතේ. තව වෙලා ඕන කියලා ඉන්නවද දුස්සන බං? තව වෙලා ඕනද? හරි. ඉපන් කරන්න.
හරි නේද? වෙලාව ඇති අපි බලමු ටක් ගාලා අඳිමු. ඊට ගොඩක් වලට යන්න ඕන. right ඉස්සරහම H2SO3 නේද? H2SO3 බලමු. බලමු H2SO3 තියෙනවා ඉස්සරහම. එතකොට මැද්දේ මධ්‍ය පරමාණුව ගන්න ඕන සල්ෆර් මේ විදිහට මැද්දෙන් සලකන් කරගන්න. මේකේ භාෂ්මිකතාවය මේ ටිකෙන් භාෂ්මිකතාව ටක් ගාලා දාගෙන යන්න. එතකොට මෙයාගේ භාෂ්මිකතාවය පුතේ 2යි, මෙයාගේ භාෂ්මිකතාවය 1යි, මෙයාගේ 1යි, මෙයාගේ 3යි, මෙයාගේ 1යි, මෙයාගේ 2යි, මෙයාගේ 1යි, මෙයාගේ 2යි. right දැන් මොකද කරන්නේ ඉස්සරහම භාෂ්මිකතාවය 2යි H2SO3 ගේ. එහෙනම් OH කාණ්ඩ කීයක් අවශ්‍යද? ඔන්න ඔය විදිහට දෙකක් අවශ්‍යයි. එහෙනම් OH කාණ්ඩ දෙකක් දැම්මා. ඊට පස්සේ තව ඕලා ඉතුරු වෙනවද? ඔව් තව O එක්කෙනෙක් ඉතුරු වෙනවා. ඉතින් එයා මේ විදිහට දාන්න. right දැන් එකසර දාගෙන යන්. මෙයාගේ ඔක්කොම 6 6න් දෙකක් ගිහින් තියෙනවා. බන්ධන වලට 4ක් ඉතුරුයි. මෙයාගෙත් 6න් දෙකක් ගිහින් තියෙනවා. මෙයාගෙත් 6න් දෙකක් කියලා තියෙනවා. සල්ෆර් ඔක්කොම 6යි 6න් 1යි 2යි 3යි 4ක් ගිහින් තියෙනවා. තව එකක් ඉතුරු වෙනවා. ඔන්න H2SO3 ගේ LV ඔය විදිහට තමයි එන්නේ. right ඊට පස්සේ ඊළඟ එක ඊළඟ එක ඊළඟ බලමු කවුද කියලා. HNO2 තියෙනවා මේ විදිහට. එහෙනම් නයිට්‍රජන් තමයි මධ්‍ය පරමාණුව. භාෂ්මිකතාවය එකක් හින්දා අපි OH කාණ්ඩ එකක් දාමු. right එතකොට ඔක්සිජන් තව එකක් ඉතුරු වෙනවා. H තව එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන්ට අපි ද්විත්ව බන්ධනයක් දාමු. ඔක්සිජන්ගේ ඔක්කොම 6යි 2ක් ගිහලා තියෙනවා. 4ක් ඉතුරුයි. 6යි 2ක් ගිහලා තියෙනවා. 4ක් ඉතුරුයි. මෙයාගේ 5යි 5න් 3ක් ගිහින් තියෙනවා. 2ක් ඉතුරුයි. right ඊළඟට HNO3 හරි ඊළඟට HNO2 හරි ඊළඟට HNO3 වලට අපි යමු. ඊළඟ එක HNO3 වලට යමු. බලා ගන්න. එතකොට එයාගේ භාෂිකතාවයත් එකම තමයි පුතේ. එහෙනම් නයිට්‍රජන්ට OH කාණ්ඩ දෙකක් සම්බන්ධ කරන්න ওই විදිහට. right ඊට පස්සේ තව මොකද වෙන්න ඕන? තව ඔක්සිජන්ලා දෙන්නෙක් ඉතුරුලා තියෙනවා නේද? right එහෙනම් අපි එක්කෙනෙක් දෙන්නෙක් තියෙනවනේ. එහෙනම් ඒවා ද්විත්ව බන්ධන වලින් දාලා බලමු. right ද්විත්ව බන්ධන වලින් දැම්මොත් එහෙනම් පුතේ වැඩේ වෙන්නේ මේකයි. මොකද වෙන්නේ? මෙන්න මේ මැද්දේ තියෙන නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ගන්න 1 2 3 4 5 6 8 9 10ක් වෙනවා. නයිට්‍රජන් 10ක් තියාගන්න බැහැ. මේ නිසා මේක කඩලා දාන්න. මේක කඩලා දැම්මට පස්සේ මේ විදිහට එනවා. එහෙනම් මෙතෙන්ට දායක බන්ධනයක් දාමු. මේ ඉලෙක්ට්‍රෝන යුගලව නයිට්‍රජන් දෙන විදිහට. එහෙනම් ඔන්න එනවා HNO3 ගේ ව්‍යුහය. right ඊට පස්සේ අපි ඊළඟ එකට යන් H3PO4 ට යමු. H3PO4 බලන්න H3PO4 නේ තියෙනවා. H3PO4 ෆොස්ෆරස් තම මධ්‍ය පරමාණු භාෂ්මිකතාවය 3යි. එහෙනම් OH කාණ්ඩ 3ක් සම්බන්ධ කරන්න මේ විදිහට. OH කාණ්ඩ 3ක්. right OH කාණ්ඩ 3ක් සම්බන්ධ කරලා දැන් බලන්න තව ඉතුරු මොනවා හරි තියෙනවද කියලා. H3ම හරි O3ක් හරි තව එකක් ඉතුරු වෙනවා. එහෙනම් එයා මෙයාට දාමු ද්විත්ව බන්ධනයකින් දායක බන්ධන දැමීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ෆොස්ෆරස්ට පුළුවන් ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියාගන්න. right ෆොස්ෆරස්ගේ ඔක්කොම 5යි 5න් 5ම ගිහිල්ලා තියෙනවා එකක්වත් නැහැ. ওই විදිහට තමයි. එහෙනම් එයාගේ එන්නේ right. ඊට පස්සේ පස්වෙනි එක අපි යමු H3PO2 වලට යන් ඊළඟට මේක මම කන්නම් මම H3PO2 වලට යන්නම්. H3PO2 බලන්න පස්වෙනි එක H3PO2 right ෆොස්ෆරස් මධ්‍ය පරමාණුව ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ H3ක් තියෙනවා. P දෙකක් sorry O දෙකක් තියෙනවා. භාෂ්මිකතාවය අනුව 1යි කියලා අපි හොයාගත්තා. එහෙනම් භාෂ්මිකතාවයට සමාන OH කාණ්ඩ ගානක් අපි ඔය විදිහට සම්බන්ධ කරනවා. ඊට පස්සේ තව ඔක්සිජන් පරමාණු එකක් ඉතුරු වෙනවා නේද? එහෙනම් ඉතිරි ඔක්සිජන් නැත්නම් ඒවා ද්විත්ව බන්ධන වලින් සම්බන්ධ කරා. ඊට පස්සේ ඉතිරි හයිඩ්‍රජන් නැත්නම් ඉන්නව නේද? තව හයිඩ්‍රජන් කීයක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. මොකද එකයි ගිය අතන. එහෙනම් ඉතිරි ඒවා නැත්නම් ඒවා තනි බන්ධන වලින් සම්බන්ධ කරා. right එහෙනම් ඔන්න මෙයාගේ ලුයිස් ව්‍යුහය විදිහට තමයි. එන්නේ අපි යමු 6 වෙනි එකට. 6 වෙනි එකට යන් ආසනික් කියලා කියන්නේ ෆොස්ෆරස් නයිට්‍රජන් වගේම 15 වෙනි කාණ්ඩයේ එක්කෙනෙක්. එන්න බයන් එයා තමයි මධ්‍ය පරමාණු වෙන්නේ. ආසනික ඔය විදිහට මධ්‍ය පරමාණු වෙනවා. භාෂ්මිකතාවය 2යි කියලා අපිට ආවා. එහෙනම් භාෂ්මිකතාවයට සමාන OH කාණ්ඩ ගානක් තනි බන්ධන වලින් සම්බන්ධ කරා. භාෂ්මිකතාවයට සමාන OH කාණ්ඩ ගානක් තනි බන්ධන වලින් සම්බන්ධ කරා. ඊට පස්සේ තව H තියෙනවද? ඔව් තව H එකක් තියෙනවා. තව O තියෙනවද? ඔව් තව O එකක් තියෙනවා. එහෙනම් ඉතිරි ඔක්සිජන් නැත්නම් මේවා තනි බන්ධන වලින් සම්බන්ධ කරන්න. sorry ද්විත්ව බන්ධන වලින් සම්බන්ධ කරන්න. ඉතිරි හයිඩ්‍රජන් නැත්නම් මේවා
තනි බන්ධන වලින් සම්බන්ධ කරන්න. රයිට්. එහෙනම් ආසනික වල ඉලෙක්ට්‍රෝන ඔක්කොම 5යි 1යි 2යි 3යි 4යි 5ක් ගියාම එක සර නැත. ඔය විදිහට තමයි H3ASO3 එන්නේ. ඊට පස්සේ අපි යමු H3ASO2 වලට. H3ASO2 වලට යන් අපි. H3ASO2 වලට යමු. බලා ගන්න. H3ASO2 මම දාන්නම් මෙතෙන්ට ආසනික මැද්දට. ඔන්න ආසනික මැද්දට දැම්මා. ඊට පස්සේ H3ASO2 නිසා හත් වෙනි එකනේ තියෙනවා. භාෂ්මිකතාවය එකයිනේ පුතේ. එහෙනම් භාෂ්මිකතාවයට සමාන OH කාණ්ඩ ගානක් සම්බන්ධ කරා විදිහට. ඊට පස්සේ තව බලන්න ඉතිරි ඔක්සිජන් තියෙනවා. ඔව් තව ඔක්සිජන් එකක් විතරයි. මොකද එකයිනේ ගියේ සම්බන්ධ කරා. ඊට පස්සේ ඉතිරි හයිඩ්‍රජන් තියෙනවද? ඔව් හයිඩ්‍රජන් 3ක් තිබ්බා. එකයි ගියේ. එහෙනම් තමයි හයිඩ්‍රජන් ගියක් තියෙනවද? තව දෙකක් තියෙනවා. ඒකත් සම්බන්ධ කරා. එහෙනම් ওই විදිහට තමයි අපිට ඒක එන්නේ. රයිට්. ඊළඟට 8 වෙනි එක H3PO3 වලට අපි යමු. අංක 8 H3PO3. එහෙනම් ફોස්ෆරස් මධ්‍ය පරමාණු වෙනවා මේ විදිහට. ඊට පස්සේ H3PO3 භාෂ්මිකතාවය 2යි කියලා අපි හොයාගත්තා. භාෂ්මිකතාවයට සමාන OH කාණ්ඩ ගානක් අපි සම්බන්ධ කරනවා. රයිට් සම්බන්ධ කරා. ඊට පස්සේ ඉතිරි හයිඩ්‍රජන් තියෙනවද කියලා බලන්න. ඔව් හයිඩ්‍රජන් දෙකයි කිය. තව හයිඩ්‍රජන් එකක් තියෙනවා. ඉතිරි ඔක්සිජන් තියෙනවද කියලා බලන්න. ඔව් තව එකක් තියෙනවා. එහෙනම් ද්විත්ව බන්ධන වලින් සම්බන්ධ කරනවා. ඔන්න ඔය විදිහට තමයි එයාගේ ලුයිස් සිව් හැබිට නිර්මාණය කරගන්න පුළුවන්. කොහොමද මේ 8ම හරියට කරපු ළමයි? හොඳයි. එහෙනම් අපිට ඔයාලට පුළුවන් මෙතනින් පස්සේ ඕනෑම ව්‍යුහයක ලුයිස් ව්‍යුහයක් හදාගන්න. රයිට්. ඉබ්බන් සම්පූර්ණ කරගන්න. අපි යමු ඊළඟ මාතෘකාවට. සම්පූර්ණ කරගන්න අනිත් කට්ටිය. ඊළඟ ඉදිරි කට්ටිය මාතෘකාව මේ විදිහට අපිට දෙන්න ඊළඟට සරල කැටයන වල ලුයිස් ව්‍යුහ නිර්මාණය. දැන් ඊළඟ කට්ටිය මාතෘකාව සරල කැටයන වල ලුයිස් ව්‍යුහ නිර්මාණය. සරල කැටයන වල ලුයිස් ව්‍යුහ නිර්මාණය. සරල කැටයන වල ලුයිස් ව්‍යුහ නිර්මාණය. සරල කැටයනවල ලුයිස් ව්‍යුහ නිර්මාණය. මොකද්ද සරල කැටයන කියලා කියන්නේ? මාතෘකාව ලියාගත්තා නේද? සරල කැටයන වල ලුයිස් ව්‍යුහ නිර්මාණය. රයිට්. සරල කැටයන කියන්නේ මොනවද බලමු අපි. හරිම සරලයි. බොහොම ලේසි දෙයක් තියෙන. දැන් ඉතින් අමාරු කොටසකට තිබ්බ ඔය ටික තමයි ඔය තුන ඉවරයි කියලා කියන්නේ. දැන් ඉතින් වැඩි ලේසි. රයිට්. බලමු අපි සරල කැටයන කියන්නේ මොනවද කියලා. රයිට්. මෙන්න මේ වගේ ඒවා. දැන් කැටයන කියන්නේ මොනවද කියන්නේ? කොක්කොටම කලින් කැටයන කියන්නේ සරලවම කිව්වොත් ධන අයන වලට නේද? රයිට්. සරල කැටයන කියන්නේ පුතේ මෙන්න මේ වගේ ඒවා. උදාහරණ ගත්තොත් එහෙම CH3 ධන. අන්න සරල කැටයනයක්. ඊට පස්සේ H3O+ අන්න සරල කැටයනයක්.
ඔන්න සරල කැටායන. ඊට පස්සේ තව ගත්තොත් එහෙම IFO minus sorry IFO plus අන්න සරල කැටායනයක්. එහෙනම් සරල කැටායන කියන්නේ ඔන්න ඔය වගේ ඒවට. right. එහෙනම් අපි බලමු මේ වගේ සරල කැටායනයක ලුයිස් ව්‍යුහ හඳින්නේ කොහොමද කියලා. right. මම ඔයාලට උදාහරණයක් ගන්නම්. IFO plus ගමු. අපි IFO plus කිය ලුයිස් ව්‍යුහ හඳින ගමන් වැඩේ තේරුම් ගමු. මේ බලා ගන්න. IFO plus ගන්නවා මම. IF4 plus හරිද? right. හොඳට තේරුම් ගන්න. ඉස්සරෝම පුතේ අපි කරන්න ඕන මධ්‍ය පරමාණුව සටහන් කරගන්න එක. ඒතකොට මධ්‍ය පරමාණුව කියලා කියන්නේ මෙතන අඩුම වාර ගානක් ඇදලා තියෙන පරමාණුව. I තමයි මධ්‍ය පරමාණුව වෙන්නේ. මධ්‍ය පරමාණුව සටහන් කරගෙන පුතේ අපි ඊළඟ කරන්න ඕන ඕකේ තියෙන අග්‍රස්ත පරමාණු හැම එකම එයා වටෙන් දාගන්න. දැන් මෙයාගේ අග්‍රස්ත පරමාණු මොනවද තියෙන්නේ? F4ක් නේ අග්‍රස්ත පරමාණු වෙන්නේ. මොකද්ද Al3+ නෑ Al3+ කියන්නේ පුතේ ආයනයක්. හරිද? Al3+ කියලා කියන්නේ මෙයා සරල කැටායනයක් නෙමෙයි. මෙයා ඇත්තටම ආයනයක්. හරිද? මෙතන අපි අඳින්න ගන්නේ Al3+ වගේ කට්ටිය නෙමෙයි. මම මෙතන ගන්නේ පරමාණු කිහිපයකින් හැදිච්ච කට්ටිය. right. එතකොට F ගන්නවා මෙතන. F ගන්නවා මෙතන. F ගන්නවා මෙතන. F ගන්න. ඔන්න F පරමාණු හතරක් තියෙනවානේ. ඔය විදිහට F පරමාණු ටික සටහන් කරගන්නවා. ඊට පස්සේ බලන්න කැටායනයේ ආරෝපණය කීයද කියලා බලන්න. දැන් මෙයාගේ ආරෝපණය කීයද බලන්න. ඉස්සරම මධ්‍ය පරමාණු සටහන් කරගත්තා. අග්‍රස්ත පරමාණු ටික ඒ වටේ දැම්මා. ඊට පස්සේ අපි බලනවා මෙන්න මේ කැටායනයේ ආරෝපණය කීයද කියලා. කීයද මේ කැටායනයේ ආරෝපණය? ධන 1යි. ඊට පස්සේ අපි කරන්න ඕන කැටායනයේ ආරෝපණයට සමාන ආරෝපණයක් අග්‍රස්ත පරමාණුවට එක බැගින් දෙන්න ඕන. ඒ කියන්නේ ධන 1යින්ද එකට ධන දෙනවා. දැන් බලන්න මෙතන ධන 3යි තිබ්බනම් ධන 1යි ධන 1යි ධන 1යි විදිහට 3 දෙනෙක්ට ධන දෙන්න ඕන. ධන 4ක් තිබ්බනම් 4 දෙනෙක්ට ධන දෙන්න ඕන. නේද? ධන 3ක් තිබ්බනම් 1යි 2යි 3යි. ධන 2ක් තිබ්බනම් එකට එක ගන්න. දැන් මෙතන ධන 1යි තියෙන හින්දා අපි ওই විදිහට එක්කෙනෙක්ට දෙනවා. right. ඒ විදිහට දෙන්න ඕන. ඊට පස්සේ අපි කරන්න ඕන ධන දුන්නේ නැති. ඒ කියන්නේ ධන ආපු නැති අනාරෝපිත අග්‍රස්ත පරමාණු තියෙනවනේ. අනාරෝපිත අග්‍රස්ත පරමාණු 3ක් තියෙනවා නේද? අනාරෝපිත අග්‍රස්ත පරමාණු අපි ඊළඟට කරන්න ඕන සුදුසු බන්ධන වලින් මධ්‍ය පරමාණුවට සම්බන්ධ කරන්න ඕන. F කියලා කියන්නේ අපි දන්නවා හයිඩ්‍රජන් සහ ෆ්ලෝරින් හැම වෙලෙම මධ්‍ය පරමාණු සම්බන්ධයෙන් මොන බන්ධන වලින්ද? තනි බන්ධන වලින්. එහෙනම් මේවා තනි බන්ධන වලින් සම්බන්ධ කරනවා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා ඒක. ඊට පස්සේ දැන් ආරෝපිත එක්කෙනෙක් ඉන්නවනේ. ඊට පස්සේ කරන්න ඕන ආරෝපිත අග්‍රස්ත පරමාණුව දක්වා මධ්‍ය පරමාණුවේ ඉඳලා දායක බන්ධනයක් හදන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? ඉස්සරව මධ්‍ය පරමාණු සටහන් කරගත්තා, අග්‍රස්ත පරමාණු ටික සටහන් කරගත්තා. අයනේ ආරෝපණය සමාන ආරෝපණය බැගින් දීගෙන ගියා. එක ආරෝපණය තිබ්බේ එකකට දායනවා. එහෙනම් ඔන්න උනා. ඊට පස්සේ අනාරෝපිත පරමාණු සුදුසු බන්ධන වලින් සම්බන්ධ කරා. ඒකත් හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ආරෝපිත පරමාණුවට මධ්‍ය පරමාණුවේ ඉඳන් දෙනවා දායක බන්ධනයක්. මධ්‍ය ඉඳන් දායක බන්ධනයක් දෙනවා. දැන් දෙමු. දැන් මට කියන්න අයඩීන් වල ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද පුතේ? අයඩීන් කියන්නේ 17 වෙනි කාණ්ඩයේ හැලජනයක් නේ. ඒතර ඉලෙක්ට්‍රෝන 7යි නේද? දැන් 7න් මේ 3 දෙනාට 3ක් ගිහිල්ලා තියෙනවා. තව කීයක් ඉතුරුද? 3ක් ගියාම තව 4ක් ඉතුරුනේ. ඔන්නේ අයඩීන්ගේ ඉතුරු වෙන 4. ඊට පස්සේ මේගොල්ලන්ගේ කීයද? මේගොල්ලන්ගේත් ඔක්කොම 7යි. 7න් එකක් මෙතන බන්ධන හදන්න ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඔන්න ඉතුරු ටික මන් දැම්මා. අර ෆ්ලෝරින් පස්සේ බලමු. මෙයාගෙත් ඔක්කොම 7යි. 7න් එකක් බන්ධන හදන්න ගිහිල්ලා තියෙනවා. එතකොට තව 6ක් ඉතුරු වෙනවා. දැන් අයඩීන්ගේ 7න් 3ක් ගිහින් තව 4ක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ දෙනවා දායක බන්ධනයක් මේ විදිහට ඔන්න දුන්න දායක බන්ධනයක්. එතකොට මෙතෙන්ට ධන එනවා, මෙතෙන්ට ඍණ එනවා. අන්න බලන්න මේ ඍණත් එක්ක මේ ධන දැන් කැපිලා යනවා. ඒ ඍණත් එක්ක ඒ ධන කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා මට කියන්න ෆ්ලෝරින් වල ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ෆ්ලෝරින් වල 7ක් තියෙනවා නේද? එහෙනම් 7න් එකයි බන්ධන හදන්න ගිහිල්ලා තියෙන්නේ. තව 6ක් ෆ්ලෝරින්ගේ ඉතුරු වෙනවා. ඔන්න 6. right. එහෙනම් ඔය විදිහට තමයි IF4+ ගේ ලිවිස් ව්‍යුහය නිර්මාණය කරගන්නේ. දැන් අපි බලමු ආයෙ පාරක් මොකද අපි කරේ? ඉස්සරවම මධ්‍ය පරමාණුව සටහන් කරගත්තා, අග්‍රස්ත පරමාණුව ඒවට සටහන් කරගත්තා. ඊට පස්සේ අග්‍රස්ත පරමාණුවට ආරෝපණය බැගින් දීගෙන ගියා. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම දීලා අපි ඊට පස්සේ කරන්නේ මොකද්ද? අනාරෝපිත කට්ටිය තනි බන්ධන හෝ දිත්ත බන්ධන හෝ සුසු බන්ධන වලින් සම්බන්ධ කරනවා. දැන් මේවා අනාරෝපිත ඒකට සාමාන්‍ය විදිහට සම්බන්ධ කරනවා. ඊට පස්සේ ධනාරෝපිත අග්‍රස්ත පරමාණු ඉන්නවනේ. එව්වට මැද්දේ ඉඳලා දෙනවා දායක බන්ධනය. එතකොට අර ධනාරෝපණය සුළු වෙලා ගිහිල්ලා මේ වගේ ආරෝපණයක් නැති වෙලා
මැද්දෙක් කෙනාට ධන එනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි සරල කැටහඬ වල ලුයිස් විභව නිර්මාණය කරන්නේ. රයිට්. ලියන්න මේ විදිහට සරල කැටහඬ ලුයිස් නිර්මාණය ලියන්නේ අර්ථයේ මෙහෙම මධ්‍ය පරමාණුව සටහන් කරගෙන පළවෙනි නීතිය මධ්‍ය පරමාණුව සටහන් කරගෙන මධ්‍ය පරමාණුව සටහන් කරගෙන ඒවට අග්‍රස්ත පරමාණු සියල්ලම සටහන් කරගන්න. ඒවට අග්‍රස්ත පරමාණු සියල්ලම සටහන් කරගන්න. මධ්‍ය පරමාණුව සටහන් කරගෙන ඒවට අග්‍රස්ත පරමාණු සියල්ලම සටහන් කරගන්න. ඒවට අග්‍රස්ත පරමාණු සියල්ලම සටහන් කරගන්න. රයිට්. ඊට පස්සේ පුතේ දෙවෙනි තර ලකුණ ලියන්න අංක 2. ඉන්පසු කැටායනයේ ආරෝපණයට සමාන ආරෝපණයක්. ඉන්පසු කැටායනයේ ආරෝපණයට සමාන ආරෝපණයක්. ඉන්පසු කැටායනයේ ආරෝපණයට සමාන ආරෝපණයක්. ඉන්පසු කැටායනයේ ආරෝපණයට සමාන ආරෝපණයක් ලියන්න. ධන එක බැගින්. ඒ කියන්නේ ධන දෙකක් ආරෝපණය තිබ්බොත් එක පරමාණුවකට ධන දෙකම දෙන්නේ නැහැ. ධන දෙකක් තිබ්බොත් එකට එක ගානේ තමයි දෙන්නේ. බෙදලා දෙන්න ඕන. ඉන්පසු කැටායනයේ ආරෝපණයට සමාන ආරෝපණයක් ධන එක බැගින්. ධන එක බැගින්. අග්‍රස්ත පරමාණු වලට ලබා දෙන්න. කැටායනයේ ආරෝපණයට සමාන ආරෝපණයක් ධන එක බැගින් අග්‍රස්ත පරමාණු වලට ලබා දෙන්න. රයිට්. ඊට පස්සේ ඊළඟ ලකුණ ඊට පස්සේ ලියන්න ඊළඟ ලකුණ අනාරෝපිත අග්‍රස්ත පරමාණු සුදුසු බන්ධන වලින් මධ්‍ය පරමාණුවට සම්බන්ධ කරන්න. ඉන්පසු අනාරෝපිත අග්‍රස්ත පරමාණු සුදුසු බන්ධන වලින් මධ්‍ය පරමාණුවට සම්බන්ධ කරන්න. ඊට පස්සේ පුතේ ඊළඟතර ලකුණ මධ්‍ය පරමාණුවේ සිට ධනාරෝපිත අග්‍රස්ත පරමාණු දක්වා
මධ්‍ය පරමාණුවේ සිට ධනාරෝපිත අග්‍රස්ත පරමාණු දක්වා. කලින් වාක්‍යය පාරක් කියන්න බලාගන්න. මං කිව්වේ අනාරෝපිත අග්‍රස්ත පරමාණු සුදුසු බන්ධන වලින් මධ්‍ය පරමාණුවට සම්බන්ධ කරන්න කියලා කලින් එක. අනාරෝපිත අග්‍රස්ත පරමාණු සුදුසු බන්ධන වලින් මධ්‍ය පරමාණුවට සම්බන්ධ කරන්න. ඊට පස්සේ දැන් කිව්වේ මධ්‍ය පරමාණුවේ සිට ධනාරෝපිත අග්‍රස්ත පරමාණු දක්වා. මධ්‍ය පරමාණුවේ සිට ධනාරෝපිත අග්‍රස්ත පරමාණු දක්වා. දායක බන්ධනයක් ලබා දී. දායක බන්ධනයක් ලබා දී. දායක බන්ධනයක් ලබා දී. ආරෝපණ සුළු කරන්න. ආරෝපණ සුළු කරන්න. ආරෝපණ සුළු කරන්න. ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද පුතේ? අවසානයේ ඔක්කොම බන්ධන ටික සහසංයුජ බන්ධන කියලා සලකලා එකසර දාගෙන යන එක. හරියට ලියන්න ඊළඟ එක. අවසාන එක. සියලු බන්ධන සහසංයුජ බන්ධන ලෙස සලකා. 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 එක් එක් පරමාණුව වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන්. සියලු බන්ධන සහසංයුජ බන්ධන ලෙස සලකා එක් එක් පරමාණුව වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන්. යුගල් වශයෙන්. තිත් වලින් සටහන් කරන්න. තිත් වලින් සටහන් කරන්න. රයිට්. දැන් ඕක පුතේ ඇඳ ගන්න IFO+ එකක උදාහරණ කියලා ඇඳගෙන මම එහා පැත්තේ හතරක් ලියලා තියෙනවා උදාහරණ හතරක් සරල කැටයනවල. දැන් ඒ ටික තනියෙන් අඳින්න බාන ඉක්මන් කරලා. රයිට් ඉක්මන් කරන්න. ඒ වාක්‍ය අය පාරක් කියන කියලා තියෙනවා අය පාරක් කියන්නම්. සියලු බන්ධන සහසංයුජ බන්ධන ලෙස සලකා එක් එක් පරමාණුව වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන් තිත් වලින් සටහන් කරන්න. රයිට් අදින බාන ඉක්මන් කරලා.
right බලමුද බලමු H3O+ බලමු ටක් ගාලා බොහොම සරලයි. එතකොට දැන් ඇඳගෙන යන්න තියෙන්නේ H3O+ බලා ගන්න. ඔන්න හයිඩ්‍රජන් ඉන්නවා sorry මධ්‍ය පරමාණු සරහන් කරගන්න එපා. අඩුම වාර ගානක් ඇදිත්ත ඔක්සිජන් තමයි මධ්‍ය පරමාණු වෙන්නේ. එතකොට හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් ඉන්නවලු 1යි 2යි 3යි. ඔන්න හයිඩ්‍රජන් 3 දෙනා හරි. දැන් බලන්න හයිඩ්‍රජන් 3 දෙනෙක් ඉන්නවා මේ විදිහට. ඊට පස්සේ ධනාරෝපණය ගාන දීගෙන යන එක ධනාරෝපණය තියෙන. දැන් ඊට පස්සේ ඉතිරි පරමාණු ওই විදිහට සම්බන්ධ කරා. හයිඩ්‍රජන් හැබැයිම තනි බන්ධන වලින් හින්දා. ඊට පස්සේ මෙන්න මෙයාට මධ්‍ය පරමාණුවේ ඉඳන් දෙන්න දායක බන්ධනයක් right. ධන මේ ඍණක් එනවා මෙතෙන්ට. එතකොට මේ ධනට මේ ඍණ දායක බන්ධනයක ඍණ එනවා අනිත් පැත්තට. නැත්නම් මෙයා කැපිලා යනවා right. ඔය වගේ තමයි ඉන්නේ. ඊට පස්සේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙනවා. එකක්වත් ඉතුරු නැහැ. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. දැන් ධන වෙලා තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ධන එකක් තියෙනවා. ධන එකක් කියලා කියන්නේ ඍණ 6යි ධන 1යි කියද පුතේ ඍණ 5යි. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6න් ධන එකක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනක් ඉවත් වෙලා නේද? එතකොට ඉලෙක්ට්‍රෝන තව 5යි තියෙන්නේ. 5න් 3 දෙනෙක් බන්ධන වලට ගිහිල්ලා තියෙනවා. තව දෙන්නයි ඉතුරු ওই විදිහට සටහන් කරගන්න. එහෙනම් ඔය තමයි H3O+ ගේ ලුයිස් ව්‍යුහය. ඊට පස්සේ CH3+ බලමු. එහෙනම් කාබන් මධ්‍ය පරමාණු අර වගේමයි H පරමාණු 3ක් සටහන් කරා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ CH3+ නිසා එක H කෙනෙක්ට ධන එකක් දෙන්න ඉතිරි පරමාණු සාමාන්‍ය ප්‍රතිසම්බන්ධ කරන්න. ඊළඟට මේ ධන කැපිලා යන විදිහට මධ්‍ය පරමාණුවේ සිට දෙන්න දායක බන්ධනයක් මේ ධනයි මේ ඍණයි කැපිලා යනවා. right. ඊට පස්සේ ඊළඟට දැන් මොකද වෙන්නේ? සියලු බන්ධන සාසංයුජ බන්ධන ලෙස සලකලා එකසර දානවා. හයිඩ්‍රජන්ගේ එකසර නැහැ නේ ඉලෙක්ට්‍රෝන එකයි ඉන්නේ. එයා තමයි මේ බන්ධනයට ගිහිල්ලා තියෙන්නේ. කාබන් ඉලෙක්ට්‍රෝන 4ක් ඉන්නවා. හැබැයි ධන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දැන් 3යි ඉන්නේ. 3න් 3ම ගිහින් තියෙනවා බන්ධන වලට. ආයේ මෙයාගේ එකසර ඉතුරු වෙන්නේ නැහැ. right. ඔය තමයි CH3+ ගේ ලුයිස් ව්‍යුහය. ඊළඟට අපි යමු ඊළඟ එක අදින්න. තුන්වෙනි එක ICl2+. මම මෙතන අදින්නම් ICl2+ බලා ගන්න. ICl2+. ඔය ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නැහැ. එතකොට මේක ඉතින් අස්ථායි යනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. right. ඊට පස්සේ ICl2+ බලමු. ඔන්න ICl2+ ICl Cl. right. එතකොට ධන දෙන්න ඕනේ එක්කෙනෙක්ට ධන එකයි තියෙන්නේ. එහෙනම් ඔය විදිහට සම්බන්ධ කරනවා. right. ඊට පස්සේ ක්ලෝරින්ගේ ධන නැති වෙන විදිහට මධ්‍ය පරමාණු විදන් දායක බන්ධනයක් දාන්න. right. මේ ධනට මේ ඍණ දැන් කැපිලා යනවා. ඔය විදිහට තමයි එන්නේ. ඊට පස්සේ අපි එකසර දාමු ක්ලෝරින්ගේ 7යි 7 එකක් ගිහලා තියෙනවා ඉලෙක්ට්‍රෝන තව 6ක් ඉතුරු වෙනවා මෙයාගේ. මෙයාගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන 7යි 7 එකක් ගිහලා තියෙනවා. තව 6ක් ඉතුරු වෙනවා. Iගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන ඔක්කොම 7යි. හැබැයි ධන වෙලා තියෙන. ඒ කියන්නේ 6යි. 6න් දෙකක් ගිහින් තියෙනවා තව ඉලෙක්ට්‍රෝන 4ක්. නැත්නම් යුගල් දෙකක් ඉතුරු වෙනවා. ඔය තමයි ICl2+ ගේ ලුයිස් ව්‍යුහය. right. අවසාන වශයෙන් PCl4+ තියෙනවා. අපි යත් බලමු ටක් ගාලා PCl4+. මෙන්න ෆොස්ෆරස් මධ්‍ය පරමාණුව. ඊට පස්සේ ක්ලෝරීන් 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 ක්ලෝරීන්. right. හරිද? මොකක්ද අහලා තියෙන්නේ? ආන් ප්‍රශ්න තියෙනවා නම් සර් දායක බන්ධන වලට ඉලෙක්ට්‍රෝන කීයක් යනවද? දෙකක් යනවා පුතේ. දායක බන්ධනයකදී කරන්නේ දායක බන්ධනයක් කියන්නේ මෙන්න මේ වගේ තමයි. මම x හා y අතර දායක බන්ධනයක් කිව්වොත් දායක බන්ධනය කරන්නේ මෙයා දායකයන්. දැන් සාමාන්‍ය සහසංයුජ බන්ධනයකට කරන්නේ කලින් වීඩියෝ එක බැලුවේ නැද්ද? ඒක බලන්න. සහසංයුජ බන්ධනය කරන්නේ මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් දාලා ඒ දෙන්න හවුලේ තියාගන්න එකනේ. දායක බන්ධනයේදී කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන යුගලම එක්කෙනෙක් දෙන්නේ. අන්න බලන්න මෙයා එක ඉලෙක්ට්‍රෝනයක්වත් දෙන්නේ නැහැ මේකට. දෙකම දෙන්නේ මෙයා. අන්න ඒ වගේ තමයි අපි කියන්නේ දායක බන්ධනයක් කියලා. right. දැන් බලමු ඊළඟ එක PCl4+ මේ බලන්න ප්ලස් කියලා කියන්නේ එකයි තියෙන. ඒකට ඒක ක්ලෝරින් ධන එකක් දෙන්න. මෙහෙම. right. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාගේ ධන නැති වෙන විදිහට මේ ෆොස්ෆරස් ගේ ඉඳන් දෙන්න දායක බන්ධනයක්. ධන ඍණ. right. ඒකට මේ ධනත් එක්ක මේ ඍණ කැපිලා යනවා. right. ඔය විදිහට තමයි යාගේ එන්නේ. දැන් අපි සියලු බන්ධන සාසංයුජ බන්ධන ලෙස සලකමු. මෙයාගේ 7යි 7 එකක් ගිහිලා තිනවා තව 6ක් ඉතුරුයි. මෙයාගේ 7යි 7 එකක් ගිහිලා තිනවා තව 6ක් ඉතුරුයි. මෙයාගේ 7යි 7 එකක් ගිහිලා තිනවා තව 6ක් ඉතුරුයි. මෙයාගේ 7යි 7 එකක් ගිහිලා තිනවා තව 6ක් ඉතුරුයි. right. ෆොස්ෆරස් ගේ කීයද පුතේ ඔක්කොම 5යි නේද? right. මොකද ෆොස්ෆරස් ගේ 5යි 5න් එකක් දැන් අඩු වෙලා ධනනේ. ෆොස්ෆරස් ගේ ඉලෙක්ට්‍රෝන 5යි ධන 1යි කියලා කියන්නේ තව කීයද ඉතුරු?
right 4යි 4න් 4ම ගිහින් තියෙනවා ආය එක සර නැහැ right කොබන්නේ 4ම විදිහට ඇඳපු ළමයි හොඳයි සර් කැටායන වල හැම වෙලේම මධ්‍ය පරමාණුවටද ධන එන්නේ ඔව් සරල කැටායන වලදී පුතේ හැම වෙලේම අවසාන ලුයිස් වී ඇඳලා පස්සේ මධ්‍ය පරමාණුවටයි ධන එන්නේ මේ වගේ කැටායන වල හැම වෙලේම ලුයිස් වී අවසානයේදී මධ්‍ය පරමාණුවට ධන එන්න ඕනේ එහෙම නැත්නම් ඔයාලා ඇඳපු එක වැරදි right හොඳයි කොහම ඇඳලා තියෙන ගොඩක් අය නේද right ඊට පස්සේ අපිට තියෙන්නේ සරල ඇනායන සහ ඔක්සෝ ඇනායන වල ලුයිස් වී හැඳීම මම මෙතන අදට පොඩ්ඩක් මේක මෙතන නවත්තන්න පුතේ අපි හෙට පැය දෙකක විතර වෙලාවක් අරගෙන හෙට මේ දවසේ කරමු මේ මොකද පන්සල් ලියන්න ඕන දැන් ඒ නිසා තව පරක් වුණොත් එහෙම මට යන්න බැරි වෙනවා ඒ නිසා අපි හෙට තව පැයක් බොහොම පොඩි කොටසක් තියෙන අපි හෙට ඉතුරු ටික කියන්නේ ඔක්සෝ ඇනායන සහ ආයතුරු වෙන්නේ සරල ඇනායන වල බොහොම පොඩි කොටසක් තියෙන පැය භාග විතර කොටස. ඒක අපි හෙට කරලා අර past papers පොතේ තියෙන ලුයිස් වීහ නිර්මාණ ප්‍රශ්න ටික 2011 ඉඳන් ප්‍රශ්න ටික ඔක්කොම කරලා මේ වැඩේ complete ඉවර කරමු. එතකොට දැන් අපි දවස් දෙකක් පුරාවට මේක කරා. එතකොට තව එක දවසකින් අපිට මේක වැඩේ ඉවර කරගන්න පුළුවන්. මම අදට මේක මෙතනින් නවත්තන්න. එතකොට මේ කරපු ටික හොඳට පාඩම් කරලා හෙට දවසේ එකට එන්න කලින් වීඩියෝ එක බැලුවේ නැති ළමයි ඉන්නවා නම් YouTube එකට මේකත් මම දානවා ලුයිස් වී ඇඳීම 1 කියලා එකක් තියෙනවා මගේ YouTube channel එකේ ඒකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න ඒ වීඩියෝ එකේ තියෙනවා ලොකු කොටසක් අපි පැය 4ක විතර පන්තියක් කරා ඒකේ ලුයිස් වී නිර්මාණයේ මුල් ටික ඔක්කොම තියෙනවා සරලවම තියෙනවා ඒකින්ද ඒක බලලා ඒ කොටස complete කරගන්න එතකොට වැඩේ හොඳටම ලේසි ඔයාලට ඕනම ලුයිස් වී එකක් අඳ ගන්න පුළුවන් තප්පර ගානෙන් මේ අලුත් ක්‍රමයක් මේක ඔයාලා ඉගෙන ගත්ත ක්‍රම සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගන්න අඩු කරලා ඕක මම කියන්නේ මේ ක්‍රමේ වැරද්දක් නැහැ හැබැයි මේ ක්‍රමෙන් ටිකක් ඔයාලා පැටලෙනවා අඳින්න වෙලා යනවා මේක බොහොම සරලව ඔයාලා අඳ ගන්න පුළුවන් ඕනම එක පුළුවන් සැකිල්ලක් නැතුව ඒක නිසා අපි සරල ඇනායන සහ ඔක්සෝ ඇනායන කරලා හෙට දවසේ මේ වැඩේ ඉවර කරමු හරියට එහෙනම් ඔක්කොටම තෙරුවන් සරණයි අද 23 ඔන්ලයින් තියරි එකක් නැද්ද කියලා මට මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුතේ ජොයින් කරන්නම් ඊට ඔක්කොටම තෙරුවන් සරණයි අපි හෙට දවසේ පන්තියෙන් එහෙනම් හම්බෙමු හරි එහෙනම් ඔක්කොම ගිහිල්ලා එන්න ඔක්කොටම සුබ රාත්‍රියක් සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා right